අයිබෝන් දරුවනේ හොඳයි අපි ආදායම් බදු ප්‍රමිතියේ දෙවෙනි වීඩියෝ එකෙන් තමයි දැන් මුණ ගැහෙන්නේ. හරි. අපි පළවෙනි වීඩියෝ එකේදී සාකච්ඡා කළා සංකල්ප කිහිපයක්. දැන් අපි උදාහරණයක් හදමු. අපි උදාහරණයක් එක්ක සාකච්ඡා කරමු. අපි කතා කරපු සංකල්ප ටික. අපි සංකල්ප කිහිපයක් සාකච්ඡා කරා මේ පාඩම යටතේ. ආදායම් බදු ප්‍රමිතිය යටතේ. ඉතින් මේ සංකල්ප කිහිපේ අපි පුංචි ගණන් කිහිපයක් හදලා අපි අවබෝධ කරගන්න හදමු. දැන් එහෙනම් අපි වැඩේට ලෑස්ති වෙනවා. හැමෝම මේ ගාන ලියා ගන්න. මේක ටියුට් එකේ නැහැ. මේ ගාන හැමෝම ලියා ගන්න. බොහොම සරල ගානක් මම දෙනවා. ABC සමාගමේ හැමෝම ලියා ගන්න. ABC සමාගමේ පසුගිය වසර 4ක බදු පෙරලාභය පහත දැක්වේ. වසර බදු පෙරලාභය 1 2 3 4 අවුරුදු 4ක බදු පෙරලාභය ලක්ෂ 10යි ලක්ෂ 10යි ලක්ෂ 10යි ලක්ෂ 10යි අවුරුදු 4ම ලක්ෂ 10යි. හරි. එකේ ඉඳලා 4ටම ලක්ෂ 10යි. AB සමාගමේ පසුගිය වසර 4ක බදු පෙරලාභයේ පහත් දැක්වේ. ලියන්න. යටින් ලියන්න සමාගම පළමු වර්ෂයේ ආරම්භයේදී රුපියල් ලක්ෂ 6ක යන්ත්‍රයක් මිලට ගෙන ඇත. පළමු වර්ෂයේ ආරම්භයේදී රුපියල් ලක්ෂ 6ක යන්ත්‍රයක් මිලට ගෙන ඇත. මෙම යන්ත්‍රයේ ඵලදායි ජීව කාලය වර්ෂ 4කි. ඵලදායි ජීව කාලය වර්ෂ 4කි. සුන්බුන් අගයක් නොමැත. සරල මාර්ග ක්‍රමයට ෂය කෙරේ. right. යටින් ලියාගත්තේ සරල මාර්ග ක්‍රමයට ෂය කෙරේ. මෙම යන්ත්‍රය සඳහා ප්‍රාග්ධන දීමනාව ඒ කියන්නේ අර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ෂෙයා ප්‍රතිශතය ප්‍රාග්ධන දීමනාව 50%කි. ප්‍රාග්ධන දීමනාව 50%කි. right. ඒක එක කියලා දාගන්න. 2 ඉහත බදු පෙර ලාභය ගණනය කිරීමේදී යන්ත්‍රශය අඩු කොට ඇත. කියන්නේ මේ ලක්ෂ 10 අරන් තියෙන යන්ත්‍රශය අඩු කළා. ඉහත බදු පෙර ලාභය ගණනය කිරීමේදී යන්ත්‍රශය අඩු කොට ඇත. right. යන්ත්‍රශය අඩු කොට ඇත. වර්ෂ 4 තුල ගිණුම් කරන ලාභය හා බදු සඳහා වන ලාභය අතර වෙනසට ගිණුම් ලාභය හා අතර වෙනසට හේතුව
එකම හේතුව මෙම ෂය වීම පමණි. ඒ කියන්නේ මේ අරන්නේ වෙන මොකුත් නැහැ. හරි. ඊළඟ අතිරේක තොරතුර 3 බදු අනුපාතය 30%කි. බදු අනුපාතය 30%කි. මම ලේසි වෙන දුන 30%යි කියලා. බදු අනුපාතය 30%කි. right. හරිනේ. right. right. අවශ්‍ය වන්නේ එක් වර්ෂයේ බදු සඳහා වන ලාභය ගණනය කරන්න. පළවෙනි ප්‍රශ්නේ එක් වර්ෂයේ බදු සඳහා වන ලාභය ගණනය කරන්න. පළවෙනි ප්‍රශ්නේ එක් වර්ෂයේ බදු සඳහා වන ලාභය ගණනය කරන්න. දෙවෙනි ප්‍රශ්නේ එක් වර්ෂයේ ප්‍රවර්තන බද්ද ගණනය කරන්න. ප්‍රවර්තන බද්ද ගණනය කරන්න. 3 එක් වර්ෂයේ ප්‍රවර්තන බද්ද ගණනය කරන්න. 3 එක් වර්ෂයේ අවසානයේට යන්ත්‍රයේ ධාරණ අගය ගණනය කරන්න. 4 හතරවෙනි ප්‍රශ්නේ එක් වර්ෂය අවසානයේට යන්ත්‍රයේ බදු පදනම ගණනය කරන්න. 5 එක් වර්ෂය අවසානයේට යන්ත්‍රයේ తాවකාලික වෙනස් වීම ගණනය කරන්න. 6 ඉහත తాවකාලික වෙනස බදු වන නැත්නම් අඩු කළ හැකි తాවකාලික වෙනසක්ද යන්න දක්වන්න. 7 එක් වර්ෂ අවසානයේට විලම්බිත බදු වත්කම හෝ වගකීම ගණනය කරන්න. 8 එක් වර්ෂය සඳහා විලම්බිත බදු වියදම හෝ ආදායම ගණනය කරන්න. 9
එක් එක් වර්ෂය සඳහා බදු වියදම ගණනය කරන්න. 10. එක් එක් වර්ෂය සඳහා බදු පසු ලාභය නැත්නම් කාලච්ඡේදයේ ලාභය ගණනය කරන්න. ඇතිනේ. ප්‍රශ්න 10ක් ලිව්වා. පටන් ගන්නකොට ප්‍රශ්න 10ක් ලිව්වා. නේ ප්‍රශ්න 10. එච්චර ප්‍රශ්න තිබුණාද කියලා හිතනවනේ. පුංචි දෙයයි දැම්මේ පුංචි ගාණක් දැම්මේ ප්‍රශ්න 10යි හැබැයි. පුංචි ගාණයි දැම්මේ. මොකද්ද ගහන්නේ? ABC සමාගමේ පසුගිය වසර 4ක බදු පෙරලාභයේ පහක් දැක්වේ. 1 2 3 4 බදු පෙරලාභයේ මිලියනය. නේ? බදු පෙරලාභයේ රුපියල් මිලියනය. සමාගම පළමු වර්ෂයේ අවසානයේ ආරම්භයේදී රුපියල් ලක්ෂ 6ක යන්ත්‍රයක් මිලට ගෙන ඇත. මෙම යන්ත්‍රය ඵලදායී ජීව කාලයේ වර්ෂ 4කී සුන්බුන්නකයක් නොමැති අතර සරල මාර්ග ක්‍රමයට ෂෙයා කෙරේ. මෙම යන්ත්‍රය සඳහා ප්‍රාග් ධන දීමනාව 50%ක්. බදු අනුපාතය 30%ක් කියලා දුන්නා. නේද? ඒ වගේම දෙවෙනි තොරතුරෙන් දුන්නා ගිණුම් කරන ලාභය සහ බදු වන ලාභය අතර එකම වෙනස මේ යන්ත්‍රවල ෂෙයා පමණයි කියලා. නේ? යන්ත්‍රවල ෂෙයා හා ප්‍රාග් ධන දීමනාව පමණයි. වෙන මොකුත් නැහැ. right. පළවෙනි ප්‍රශ්නේ එහෙම මොකද්ද? එක් එක් වර්ෂයේ බදු සඳහා වන ලාභය ගණනය කරන්න. එක් එක් වර්ෂයේ බදු සඳහා වන ලාභය. right. එක් එක් වර්ෂයේ බදු සඳහා වන ලාභය ගණනය කරන්න කියලා කිව්වා. right. එහෙනම් අපි වැඩේට බහිමු. පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න යන්නේ. හරිම ජොලි පුතා මේ පාඩම. හරි ලේසි. ක්‍රමයට ගියොත් ඔයා ඉගෙන ගන්නවා හොඳටම මේක. right? 1 2 3 4 ගිණුම් කරන ලාභය. ගිණුම් කරන ලාභය මිලියනය නේ අවුරුදු 4ෙම මිලියනය. බින්දු 3ට කමන්න මම ලිව්වා ඉතින්. නැත්තම් මට රුපියල් 1000 කියලා බින්දු 3ක් කපන්න තිබ්බා කමන්නේ නැහැ ලිව්වා. ගිණුම් කරන ලාභය. ගිණුම් කරන ලාභයට අපි ෂෙයා එකතු කරන්න ඕනේ පුතා. ෂෙයා ඕනනම් පෙර වැඩක් කරන W1 රූල් 4ක් විතර තියන්න. W1 රූල් 4ක් 5ක් තියන්න පුතා. ෂෙයා මේ වත්කමේ පිරිවැය ලක්ෂ 6යි. සුන්බුන්න ගන්නේ ඵලදායී ජීව කාලය අවුරුදු 4යි. එහෙනම් 1,50,000යි. නේද? අපි කියන්නේ ෂෙයා වීම ගිණුම් කරන ෂෙයා බදු කටයුතු සඳහා ඉඩ දෙන්නේ නැහැ පුතා. right? ඒ නිසා අපිට බදු සඳහා වුණ ලාභය ගද්දි මේ ෂෙයා අය පාරක් එකතු කරන්න වෙනවා. 1,50,000 එකතු කරන්න. right? 1,50,000 නැවත එකතු කරනවා. ඊට පස්සේ අඩු කරනවා ප්‍රාග්ධන දීමනාව. ප්‍රාග්ධන දීමනාව අඩු කරගන්න දෙනවා අපිට. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොහොමද දෙන්නේ? W2. එයාලා දෙන්නේ 50%යි ප්‍රාග්ධන දීමනාව. 50%යි කියන්නේ එක අවුරුද්දකට ලක්ෂ 3ක් හම්බ වෙනවා පුතා. ප්‍රාග්ධන දීමනාව. ඒ කියන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ෂෙයා දෙන්නේ 50% රේට් එකකින්. අවුරුදු දෙකකින්. ලක්ෂ 6යි පළවෙනි අවුරුද්දේ ලක්ෂ 3ක් හම්බ වෙනවා. ඒතර පළවෙනි අවුරුද්දේ ලක්ෂ 3ක් අඩු කරගන්න දෙනවා. දෙවෙනි අවුරුද්දේත් ලක්ෂ 3ක් අඩු කරගන්න දෙනවා. කල්පනාවෙන් හදන්න ඕන පුතා. තුන්වෙනි අවුරුද්දේ දෙන්නේ නැහැ අය. ඇයි? ලක්ෂ 6යිනේ යන්ත්‍රය පුතා. 50 දුන්නාම අවුරුද්දකින් ඉවරයිනේ. මේ අවුරුද්දේවත්
ප්‍රාග්ධන දීමනා හම්බෙන්නේ නැහැ. දැන් ඔන්න එනවා අපිට බදු වන ලාභය. අපි ගානේ කිව්වනේ බදු වන ලාභය සහ ගිණුම් කරන ලාභය අතර වෙනසට එකම හේතුව මොකද්ද? ෂෙවීම් පමණි. ඒ කියන්නේ ෂෙවීම් සහ ප්‍රාග්ධන දීමන පමණයි. දැන් එනවා බදු වන ලාභය. බදු වන ලාභය. බදු වන ලාභය. මෙතන එනවා 8,50,000යි. මෙතනත් එනවා 8,50,000යි. මෙතන එනවා පුතා 11,50,000යි. මෙතනත් එනවා 11,50,000යි. right 11,50,000යි. බදු වන ලාභය. taxable profit එක. අපේ පළවෙනි ප්‍රශ්නෙන් ඇහුවේ ඒකනේ පුතා. නේ? අපේ පළවෙනි ප්‍රශ්නෙන් ඇහුවේ එක් එක් කාලච්ඡේදය සඳහා බදු සඳහා වන ලාභය ගණනය කරන්න. එක් එක් කාලච්ඡේදයේ බදු සඳහා වන ලාභය ගණනය කරන්න. කොහොමද අපි බදු සඳහා වන ලාභය ගණනය කළේ? ගිණුම් කරන ලාභයට ෂෙයා එකතු කළා, ප්‍රාග්ධන දීමන අඩු කළා. නේ? මොකද අපිට ෂෙයා ඉඩ දෙන්නේ නැහැ වියදමක් විදිහට අඩු කරගන්න. ඒ නිසා නැවත ලාභයට එකතු කළා. ප්‍රාග්ධන දීමනාව බදු ගණනේදී අඩු කරගන්න දෙනවා. ඒ නිසා අඩු කළා. එතකොට එනවා බදු වන ලාභය. right. මම හිතනවා ඒක හැමෝටම පැහැදිලි බදු වන ලාභය ගණනය කරපු ආකාරය. right. ඊළඟට පුතා අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ මම ඇහුවේ එක් එක් වර්ෂේ ප්‍රවර්තන බද්ද ගණනය කරන්න. ප්‍රවර්තන බද්ද. ප්‍රවර්තන බද්ද. කරන්ට් ටැක්ස් එක. කරන්ට් ටැක්ස් එක. මොකද්ද පුතා ප්‍රවර්තන බද්ද කිව්වේ? කාලච්ඡේදයේ බදු සඳහා වන ලාභයේ මත අය කරන බද්දට අපි කියන ප්‍රවර්තන බද්ද කියලා. right. දැන් මට ආය පාරක් ලියන්න නැතුව ප්‍රවර්තන බද්ද මෙතන ගණනය කර දෙහැකි. ඔයාට නම් ඉතින් මේක ආය පාරක් දාගන්න වෙනවා. right. දැන් මට නම් ඉතින් මේකෙන් ගත හැකි. right. එකකින් ගත හැකි කියලා ඉතින් එහෙම ගන්නව නෙවෙයි. right මේ මකන්න බෑ. right. right. අංක 2 බදු වන ලාභය 1 වර්ෂ 1 වර්ෂ 2 වර්ෂ 3 වර්ෂ 4. ඔයා නැවත දාගන්න බදු වන ලාභය. බදු අනුපාතය 30යි නේ. 30යි. අවුරුදු 4 පුරාටම 30යි. එහෙනම් ප්‍රවර්තන බද්ද. ප්‍රවර්තන බද්ද. ඒක ගන්න පුතා බදු සඳහා වන ලාභය වැඩි කරන බදු අනුපාතය. 8,50,000 වැඩි කරන 130න්. 2,55,000යි නේ. 2,55,000යි මෙතන. මෙතනත් 8,50,000 වැඩි කිරීම 130. 2,55,000. මෙතන 11,50,000 වැඩි කිරීම 130. 3,45,000. 11,50,000 වැඩි කිරීම 130. right 130. 3,45,000. right. ප්‍රවර්තන බද්ද ගණනය කළා අපි. right.
කොහොමද ප්‍රවර්තන බද්ධ ගණනය කළේ? බදු සඳහා වන ලාභය, බදු වන ලාභය වැඩි කරා බදු අනුපාතයෙන්. නේ ටැක්ස් රේට් එකෙන් වැඩි කරා. එතකොට එනවා ප්‍රවර්තන බද්ධ කරන්ට් ටැක්ස් එක. කාලච්ඡේදී ලාභය සඳහා වන බද්ධ ආවා. 3 right. right. තුන්වෙනි ප්‍රශ්නේ. දැන් තුන්වෙනි ප්‍රශ්නේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුතා එක් වර්ෂයේ අවසානයේට යන්ත්‍රයේ ධාරණගය ගණනය කරන්න. එක් වර්ෂයේ අවසානයේට යන්ත්‍රයේ ධාරණගය. right. අපි ඒක ගණනය කරමු එහෙනම්. එක් වර්ෂයේ අවසානයේට යන්ත්‍රයේ ධාරණගය. ධාරණගය. එක් වර්ෂයේ අවසානයේට. වර්ෂය 1 2 3 4 පිරිවැය ලක්ෂ 6යි නේ පුතා. පිරිවැය ලක්ෂ 6යි. හරි. ධාරණගය කොහොමද හොයන්නේ? පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කරනවා. වෙන මොකුත් නැහැනේ. හානි කරන ලාභයෙන් මොකුත් නැහැනේ. සමුච්චිත ෂය. සමුච්චිත ෂය. මම මේ මොකද්ද ලියලා දෙන්නේ පුතා? සමුච්චිත ෂය. සමුච්චිත ෂය. දැන් අපි දන්නවා මේ යන්ත්‍රේ වර්ෂයකට ෂය කරන්නේ 1,50,000යි. එතකොට පළවෙනි අවුරුද්ද ඉවරනකොට සමුච්චිත ෂය තියෙන පුතා 1,50,000ක්. එතකොට ධාරණගය පිරිවැයෙන් අඩු කරන්න සමුච්චිත ෂය. පිරිවැයෙන් අඩු කරන්න සමුච්චිත ෂය. පිරිවැයෙන් අඩු කරන සමුච්චිත ෂය. ලක්ෂ 6න් අඩු කරනවා 1,50,000. 4,50,000. ඊට පස්සේ අඩු කරනවා දෙවෙනි අවුරුද්ද වෙනකොට සමුච්චිත ෂය ලක්ෂ 3ක් වෙනවා පුතා. දෙවෙනි අවුරුද්ද වෙනකොට සමුච්චිත ෂය ලක්ෂ 3යි. ඇයි? පළවෙනි අවුරුද්ද 1.50ක් තිබ්බ, තව 1.50ක් එකතු වුණා 3යි. එතකොට ධාරණගය ලක්ෂ 3යි. තුන්වෙනි අවුරුද්ද වෙනකොට සමුච්චිත ෂය 4,50,000ක් වෙනවා පුතා. 1,50,000 3ක් නේ අවුරුදු 3ට. එතකොට ධාරණගය 1,50,000යි. හතරවෙනි අවුරුද්ද වෙද්දී සමුච්චිත ෂය ලක්ෂ 6ක් වෙනවා. ඒ කියන්නේ ධාරණගය බිඳුවයි. ධාරණගය බිඳුවයි. හතරවෙනි අවුරුද්ද වෙද්දී ධාරණගය බිඳුවයි. නේ? හතරවෙනි අවුරුද්ද වෙද්දී ධාරණගය බිඳුවක් වෙනවා. එතකොට එක් වර්ෂයේ අවසානයේදී අපි ගණනය කරා ධාරණගය පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කළා නේ. මේ පේනවා ධාරණගය ක්‍රමයෙන් අඩු වෙලා හතරවෙනි අවුරුද්දේ බිඳුවක් වෙනවා. ඒ අවුරුදු 4දී සම්පූර්ණයෙන්ම මේ වත්කම ෂය වෙලා ඉවරයි පුතා නේද? right. එහෙනම් ඔන්න තුන්වෙනි ප්‍රශ්නෙටත් පුළුවන් උත්තරේ නේ. right. right. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ අපේ මොකද්ද තියෙන්නේ? හතරවෙනි ප්‍රශ්නේ. දැන් එක් වර්ෂ අවසානයේ යන්ත්‍රයේ ධාරණගය ගණනය කරා. ඊට පස්සේ අහනවා එක් වර්ෂ අවසානයේට යන්ත්‍රයේ බදු පදනම ගණනය කරන්න. එක් වර්ෂ අවසානයේ යන්ත්‍රයේ බදු පදනම ගණනය කරන්න. right. හොඳ ප්‍රශ්නයක්. බදු පදනම. හතරවෙනි එක බදු පදනම යන්ත්‍රයේ බදු පදනම ටැක්ස් බේස් එක. බදු පදනමට මම පුංචි වචනයක් ලියාගත්තා ටැක්ස් බේස් එකට බදු කටයුතු සඳහා අනාගතයේදී අඩු කළ හැකි ප්‍රමාණය තමයි බදු පදනම කියලා කිව්වේ. නේද?
වත්කමක් සම්බන්ධයෙන් නම්. නේද? වත්කමක් සම්බන්ධයෙන්. මේක වත්කමක්නේ. right. right. වර්ෂය එක් වර්ෂ අවසානයේ නැවතත් 1 2 3 4 කියලා දාගත්තා. පිරිවැය. පිරිවැය. සමුච්චිත ප්‍රාග්ධන දීමනාව. දීමනාව. බදු පදනම. බදු පදනම. බදු පදනම. මේ ගානේ නම් මේක වත්කමක්නේ. මේක වත්කමක්. මේ වත්කමේ අගේ අඩුවීම අපිට බදුවලදී අඩු කරගන්න දෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන විදිහට. ඒ නිසා මේ ෂේ කළ හැකි වත්කමක නම් පිරිවැයෙන් අඩු කරන අපි සමුච්චිත ප්‍රාග්ධන දීමනාව. ඒන ගන්න අපි ගන්න බදු පදනම විදිහට. right? ෂේ වලට ඉඩ දෙන වත්කමක් නම්. ඒ කියන්නේ ඒ වත්කම ෂේ ගිණුම් කරණයේදී කරන ගාන කෙසේ වෙතත් අපිට මේ පිරිවැය ආදායම් දෙපාර්තමේන්තුව කියලා දිනවා මෙන්න මේ විදිහට අපි දෙන්නම් කියලා. නේද? ඒතර මේකේ පිරිවැය ලක්ෂ 6යි. පිරිවැය ලක්ෂ 6යි. මේකේ පිරිවැය ලක්ෂ 6යි. මේකේ පිරිවැය ලක්ෂ 6යි. right? ඒතර සමුච්චිත ප්‍රාග්ධන දීමනාව. අපිට මතකයිනේ ප්‍රාග්ධන දීමන හම්බුනේ පුතා පළවෙනි අවුරුද්දේ ලක්ෂ 3ක් හම්බුණා. දැන් ලක්ෂ 6ක් තමයි පිරිවැය. පළවෙනි අවුරුද්දේ ලක්ෂ 3ක් හම්බුණා නම් තව ඉතුරු වෙනවා කීයක්ද පුතා? තව ඉතුරු වෙනවා ලක්ෂ 3ක්. තව ඉතුරු වෙන ලක්ෂ 3ක්. බදු පදනම ලක්ෂ 3යි. ඒ කියන්නේ අනාගතයේදී බදු සඳහා අඩු කරගන්න පුළුවන් කීයක්ද පුතා? ලක්ෂ 3ක්. ඒකට තමයි බදු පදනම කිව්වේ. නේද? වත්කමේ පිරිවැය ලක්ෂ 6යි පළවෙනි අවුරුද්දේ ලක්ෂ 3ක් අඩු කරගන්න දුන්නා. එහෙනම් තව ඉදිරියේදී අඩු කරගන්න පුළුවන් කියලාද ලක්ෂ 3ක්. එහෙනම් බදු පදනම ලක්ෂ 3යි. දෙවෙනි අවුරුද්දේ ලක්ෂ 6යි. දෙවෙනි අවුරුද්දේ ලක්ෂ 6යි. සමුච්චිත ප්‍රාග්ධන දීම. ඒ තව 3ක් හම්බුණානේ. 150 ගානෙට දෙන්නේ. පළවෙනි අවුරුද්දේ ලක්ෂ 3යි, දෙවෙනි අවුරුද්දේ ලක්ෂ 3යි. ඒතර සමුච්චිත ප්‍රාග්ධන දීම ලක්ෂ 6ක් වෙනවා. බදු පදනම බිඳුවයි. 10න් 6ක් ගියම බිඳුව. හරිනේ. බිඳුව වෙන්න බෑ පුතා. බදු පදනම බිඳුවක් වෙනවා. ඇයි? අය අනාගතයේදී අඩු කරගන්න බෑ මේකට. දැන් දෙවෙනි අවුරුද්දේ ඉවරදී ලක්ෂ 6ම අඩු කරගෙන ඉවරයිනේ. නේ? වත්කමක බදු පදනම කියද්දි මං කිව්වේ මොකද්ද? තරුව බලන්න. තරුව බලන්න. වත්කමක බදු පදනම ගැන කියද්දී වත්කමක බදු පදනම ගැන කියද්දී මෙන්න මෙතන ඔයාට මතකයි මං තරුවක් දැම්මා. තරුවක් දැම්මා මේ තරුවක් දාලා කිව්වා වත්කමක බදු පදනම කියන්නේ මොකද්ද? වත්කමක අනාගතයේදී බදු සඳහා අඩු කරගන්න පුළුවන් ගාන තමයි බදු පදනම කිව්වේ. ඒ වගේම දෙවෙනි පොයින්ට් එක දාලා කිව්වා යම් වත්කමක අනාගත ආර්ථික ප්‍රතිලාභ වත්කම උපලබ්ධියෙන් හරි වත්කමෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ බද්දට යටත් වෙන්නේ නැත්නම් බදු පදනම සමානයි ධාරණගේ කියලා කිව්වා. ඒ වෙලාවට අරව අඩු කර කර ඉන්න ඕනේ නැහැ. ධාරණගේ තමයි බදු පදනම. එහෙම වුණා නම් දැන් මේක එහෙම නැහැනේ. මේක වෙනස්නේ. නේ? මේකේ ප්‍රාග්ධන දීමන අය කරගන්න දෙනවනේ. right. එහෙමනම් බදු පදනම ගණනය කරන්න ඕනේ. අපි දැන් ගණනය කළා වාගේමයි. right. බදු පදනම. පිරිවැයින් සමුච්චිත ප්‍රාග්ධන දීමන අඩු කරන්න ඕනේ. එතකොට අපිට එනවා බදු පදනම. දැන් පුතා තුන්වෙනි අවුරුද්දේ ආය හම්බෙන්නේ නැහැ. තුන්වෙනි අවුරුද්ද ඉවරනකොට සමුච්චිත ප්‍රාග්ධන දීම ලක්ෂ 6ම තමයි බදු පදනම බිඳුවයි. හතරවෙනි අවුරුද්දේ සමුච්චිත ප්‍රාග්ධන දීමන ලක්ෂ 6යි. අලුතෙන් දුන්නේ නැහැ නේ. ඒකින්ද ඒක බදු පදනම බිඳුවයි. නේද? right. එහෙනම් බදු පදනම ගණනය කරේ පිරිවැයෙන් සමුච්චිත ප්‍රාග්ධන දීමන අඩු කළා. දෙකෙන් පස්සේ ආය ප්‍රාග්ධන දීමන හම්බෙන්නේ නැහැ නේ පුතා. ලක්ෂ 6 අන්තරේ ලක්ෂ 6 දීලා ඉවරයිනේ 150 අවුරුදු දෙකක් ඇතුළත. නේද? right. මම හිතනවා එහෙනම් බදු පදනමත් ඔබ සියලු දෙනාටම පැහැදිලි ඇති කියලා පුතා. right. බදු පදනමත් පැහැදිලි ඇති. ඊළඟ එක පස්වෙනි ප්‍රශ්නේ.
එක් වර්ෂ අවසානයේ යන්ත්‍රයේ తాවකාලික වෙනස්කම ගණනය කරන්න. එක් වර්ෂයේ අවසානයේ తాවකාලික වෙනස්කම් ගණනය කරන්නලු යන්ත්‍රයට අදාළව. తాවකාලික වෙනස්කම. తాවකාලික වෙනස්කම. right. එක් වර්ෂ අවසානයේ తాවකාලික වෙනස්කම ගණනය කරන්න. පස්වෙනි ප්‍රශ්නේ. తాවකාලික වෙනස්කම්. తాවකාලික වෙනස්කම්. සමානයි මෙහෙමත් කිව්වා අපි තියරි ඉගෙන ගද්දි. ධාරණ අගය ඍණ බදු පදනම. මේ දෙක අතර වෙනස. ධාරණ අගය සහ බදු පදනම අතර වෙනස. නේද? කොහොම ලියාගත්තා අපි. తాවකාලික වෙනස්කම් සමානයි ධාරණ අගය ඍණ බදු පදනම. එහෙනම් මේකට අපි ඒක ඇප්ලයි කරගමුකෝ පුතා. නේද? වත්කම් යටතේ යන්ත්‍ර ධාරණ අගය වර්ෂය 1 2 3 4 යන්ත්‍ර පළවෙනි අවුරුදු ධාරණ අගය බදු පදනම తాවකාලික වෙනස්කම తాවකාලික වෙනස ධාරණ අගය යන්ත්‍රම තමයි තියෙන්නේ right යන්ත්‍රවල විතරයි අහන්නේ ඉතින් යන්ත්‍ර කියලා ලියන්න ඕනේ නැහැ එක දැම්මනම් හරි right මම මේ වත්කමක් කියන එක highlight කරන්න ඕනේ ඉතින් තමයි ඒක දැම්මේ ඇත්තටම ඒකයි කියලා කියනවා මම තව ටිකකින් right ධාරණ අගය බලන්නකෝ දැන් ඔයා බලලා දාන්න මට නම් මතකයි මේ ධාරණ අගය එක අවුරුද්දේ පළවෙනි අවුරුද්ද අවසානයේ 4.50යි දෙවෙනි අවුරුද්දේ 3යි තුන්වෙනි අවුරුද්දේ 1.50යි හතරවෙනි අවුරුද්දේ 0යි right ධාරණ අගය පළවෙනි අවුරුද්දේ 4,50,000යි දෙවෙනි අවුරුද්දේ 3යි තුන්වෙනි අවුරුද්දේ 1,50,000යි හතරවෙනි අවුරුද්දේ නැහැ ධාරණ අගය 0 බදු පදනම ඉතින් බලන්නකෝ ආසයි නම් මේ බදු පදනම පළවෙනි අවුරුද්දේ බදු පදනම 3යි දෙවෙනි අවුරුද්දේ බදු පදනම 0යි එතනින් පස්සේ 0යි නේද right 3යි 0යි తాවකාලික වෙනස කිව්වේ මොකද්ද පුතා මේ දෙක අතර වෙනස ධාරණ අගය 4.50යි බදු පදනම 3යි එහෙනම් తాවකාලික වෙනස්කමක් තියෙනවා 1,50,000යි 3යි මෙතන බදු පදනම 3යි ධාරණ අගය 3යි බදු පදනම 0යි එහෙනම් తాවකාලික වෙනස් වීම 3යි යන්ත්‍රය 1,50,000යි ධාරණ අගය බදු පදනම 0යි එහෙනම් తాවකාලික වෙනස් වීම 1,50,000යි හතරවෙනි අවුරුද්ද වෙද්දි මේ බලන්නකො ලස්සන වැඩි తాවකාලික වෙනස්කම් නැහැ හතරවෙනි අවුරුද්ද ඉවරෙද්දි හරි වෙන්න එපා ඉතින් හතරවෙනි අවුරුද්ද වෙද්දි මේ දෙන්න අතර తాවකාලික වෙනසක් නැහෙනේ ඇයි ආදායම් බදු දෙපාර්තමේන්තුව අවුරුදු 2කින් ෂෙයා කළා අපි 4කින් ෂෙයා කළා අවුරුදු 4ක් පස්සේ අපි දෙන්නගේම ධාරණ අගය 0යි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 0යි මගෙත් 0යි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක දෙවෙනි අවුරුද්ද වෙද්දී බදු පදනම 0 වුණා හැබැයි ඉතින් මට ඒක 0 වෙන්න අවුරුදු 4ක් ගියා ටයිමින් ඩිෆරන්ස් එකක් තමයි තිබ්බේ හැබැයි 4කට පස්සේ අපි දෙන්න එක තැනකට ආවා ඒකයි පුතා කියන්නේ මේවට తాවකාලික වෙනස්කම් කියලා temporary differences හැමදාටම නෙමෙයි තිබ්බේ වෙනස්කම් temporary මේ පළවෙනි අවුරුද්දේ අපි දෙන්න අතර වෙනසක් තිබ්බා 1.50ක ධාරණ අගය බදු පදනමයි දෙවෙනි අවුරුද්දේදී 3ක් වුණා ඒක තුන්වෙනි අවුරුද්දේදී පුතා ඒක 1,50,000ක් වුණා හතරවෙනි අවුරුද්දේදී ඒක 0ක් වුණා right එහෙනම් తాවකාලික වෙනස්කම් කියන එක ගණනය කළා මම දැන් පට්ට දෙයක් දෙන්න යන්නේ පට්ට වැඩක් කියනවා දැන් මේ මෙතන හය අපි දැන් ගොඩක් කරගෙන ආවානේ
6 කියවන්න බලන්න. 6 වෙනි ප්‍රශ්න මොකක්ද කියලා බලන්න. පොත බලන්න පොත බලන්න පොත බලන්න කියවන්න. ඉහත తాවකාලික වෙනස බදු වන හෝ අඩු කළ හැකි తాවකාලික වෙනස්කමක්ද යන්න දක්වන්න. අර වෙනස තියෙනවනේ මං කියන්නේ తాවකාලික වෙනස්කම් වර්ග දෙකකට තියෙන පුළුවන් මේ. මුලින් කතා කරා පුතා. తాවකාලික වෙනස්කම් වර්ග දෙකයි මේ. කොච්චර ලස්සනයිද බලන්න. නේ? නේ? මං කිව්ව පළවෙනි වීඩියෝ එකේදී මුකුත් ඕනේ නැහැ ගුණාසේ බූරුවාසේ ලියා ගන්න කියලා. නේ? මොකද පුතා මේක මං කියවනේ අපි ඩොට් ටික යා කරන්නේ. ඩොට් මේක හරි ලස්සන ක්‍රීඩාවක්. connecting dots. connecting dots. හැමතැනම අපි කරන්නේ එහෙමනේ dots ටික connect කරගන්න ඕනේ. පුංචි කාලේ අපිට පුරුදු කරා තිත්තිරි වල ලියන්න. තිත්තිරි මත ලියලා connect කරන්න. අකුරු ලියනකොට තිත්තිරි උඩ ලියලා ඉස්සෙල්ලා අකුර පුරුදු වෙන්න කිව්වා. right? මගේ simple principle එකම හැම වෙලාවම connecting dots. අතරමඟදී දාලා ගියොත් ඉතින් බඩු තමයි. නේද? අපිට මොකද අකුරක් ඉස්සෙල්ලා එකවර ලියන්න බෑනේ පුතා. දැන් ඔයාලට එකවරම ලියන්න පුළුවන්ද මේ පයන්න ඉපදිච්ච ගමන් ඉපදිච්ච ගමන් පයන්න කියාගෙන දාවේ නේ? මුලින්ම දෙනකොට මෙහෙම දුන්නා. නේ පයන්න ලියන්න ඉස්සෙල්ලා ටීචර් පුරු කරලා මෙහෙම ඒවා ලියන්න කිව්වා. මෙහෙම ඒවා ලියන්න කිව්වා. ඔහොම ඒවා ලියන්න කිව්වා. නේ? ඊට පස්සේ ටීචර් කිව්වා මෙහෙම තිත්තිරි දීලා තිත්තිරි ආ කරන්න කිව්වනේ. ඊට පස්සේ තිත්තිරි ආ කරා. එතකොට තේරෙනවා පයන්න ලියන්නේ මේ කියලා. නේද? ඒ වගේ තමයි මේ account standards ඉගෙන ගද්දී නෙවෙයි මොන විෂයක් ඉගෙන ගත්තා පුතා. ඉස්සෙල්ලා අපි පළවෙනි පාර ස්ටඩි කරගන්නවා concepts ටික. ඊට පස්සේ ඔයාලට dot හිටිනවා සමහර තැන්වල. මේ dots ටික ගන්නට connect කරගන්න. එතකොට ලස්සනට පැහැදිලි වෙනවා වැඩේ. මම මේ ටික dot ටික connect කරන්න යන්නේ. right. මං කොහොනේ తాවකාලික වෙනස්කම් දෙකයි කියලා. බදු වන తాවකාලික වෙනස්කම් සහ අඩු කළ හැකි తాවකාලික වෙනස්කම්. දැන් ඒකේ ප්‍රින්සිපල් එක කතා කරන්න යන්නේ. right? right. මම මේකෙම ඉස්සර හදා ගන්න 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ తాවකාලික වෙනස්කම්. හරි. මේ ගාන නෝට් එකත් එක්කම යන්නේ. ලියා ගන්න මෙහෙම. ගාන නෝට් එක මේක අපි එහෙමයි කරන්නේ. හරි. ලියන්න මෙහෙම. తాවකාලික වෙනස පොඩි මාතෘකාවක් ලියා ගන්න චූටි. తాවකාලික වෙනස බදුවන తాවකාලික වෙනසක්ද අඩු කළ හැකි తాවකාලික වෙනසක්ද යන්න තීරණය කිරීම. බදුවන తాවකාලික වෙනසක්ද අඩු කළ හැකි తాවකාලික වෙනසක්ද යන්න තීරණය කිරීම. කොහොමද මේක තීරණය කරන්නේ? වත්කම් සම්බන්ධයෙන් නම් වත්කමක් සම්බන්ධයෙන් නම් ධාරණගයට වඩා බදු පදනම විශාලයි නම් අපි ඒකට කියනවා අඩු කළ හැකි తాවකාලික වෙනස්කමක් කියලා. අඩු කළ හැකි తాවකාලික වෙනසක්. ඒකේ අනිත් පැත්ත නම්. එතකොට එකයි මතක තියාගන්න ඕනේ. අනිත් පැත්ත නම්. මතක තියාගන්න හැටිත් මම කියන ලොජික් එක. ධාරණගයට වඩා බදු පදනම අඩුයි නම්
බදු පදනම අඩුයි නම්. right. ඒතර වත්කමක් සම්බන්ධයෙන් නම් පුතා වත්කමක් සම්බන්ධයෙන් නම් වත්කමක ධාරණාගයට වඩා බදු පදනම වැඩි නම් අඩු කළ හැකි తాවකාලික වෙනසක් කියලා කියනවා. ධාරණාගයට වඩා බදු පදනම අඩුයි නම් කියනවා. අපි ඒකට කියනවා බදු වන తాවකාලික වෙනස්කම් කියලා. බදු වන తాවකාලික වෙනස්කම්. right. හරි. දැන් මේ ඇයි එක පැත්තක් විතර තේරුම් ගන්න ඕනේ. ඒතකොට දෙපැත්තම ඕනේ නැහැ. එකක් තේරුම් ගත්තා නම් කතන්දරේ සම්පූර්ණ ඉවර වෙනවා. අපි දැන් ලියාගෙන කියන්නේ වත්කම් සම්බන්ධයෙන් නම් පුතා මෙහෙමයි. බදු පදනමට ධාරණාගේ අඩුයි නම් නැත්නම් බදු පදනම නම් ලොකු අඩු කළ හැකි తాවකාලික වෙනස්කම. බදු පදනම අඩුයි නම් ධාරණාගයට වඩා බදු වන తాවකාලික වෙනස්කම් කියලා පැහැදිලිද? පැහැදිලිද? ඒක ගන්න මෙහෙම හිතන්න අපි. දැන් අපි වත්කමක බදු පදනම කියලා කිව්වේ මොකද්ද පුතා? වත්කමක බදු පදනම කියලා කිව්වේ මොකද්ද? වත්කමක බදු පදනම කියලා කිව්වේ බදු සඳහා අනාගතයේදී අඩු කරන්න පුළුවන් ගාන. වත්කමක බදු පදනම කියලා කිව්වේ බදු සඳහා අනාගතයේදී අඩු කරගන්න පුළුවන් ගාන. එතකොට ඒක ලොකුයි නම් ධාරණාගයට වඩා ඒ කියන්නේ පොතේ පෙන්නන ගානට වඩා බදු පදනම ලොකුයි නම් පොතේ පෙන්නන ගානට වඩා බදු පදනම ලොකුයි කියලා කියන්නේ අනාගතයේදී මේක අඩු කරගන්න පුළුවන් නේ ඒකයි අපි කියන්නේ ඒකට අඩු කළ හැකි తాවකාලික වෙනසක් කියලා කියන්නේ. පොතේ පෙන්නන ගානට වඩා බදු පදනම අඩුයි කියලා කියන්නේ මේ ගානේ වගේම පළවෙනි අවුරුද්දේ ධාරණාගේ ලක්ෂ 4මාරක් හැබැයි බදු පදනම තියෙන්නේ ලක්ෂ 3යි. බදු පදනම අඩුයි. දෙවෙනි අවුරුද්දේ වරදී ඒක හොඳටම පේනවා. ධාරණාගේ ලක්ෂ 3ක් තියෙනවා හැබැයි බදු පදනම බිඳුවයි. ඒ කියන්නේ අනාගතයේදී බදු වලට කීයක්වත් අඩු කරගන්න බෑ. අනාගතයේ බදු වලට කීයක්වත් අඩු කරගන්න බෑ. එහෙනම් අපිට තේරෙනවා බදු පදනම අඩුයි නම් වත්කම. අපිට අනාගතයේ ගෙවන්න වෙන බදු වැඩි. මේවා ෂේ විදිහට අඩු කරාට අනාගතයේදී ඉල්ලන රෙවෙනියු එකෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දෙන්නේ නැහැ අපිට කීයක්වත් අඩු කරගන්න. නේද? එහෙනම් මතක තියාගන්න මොකද්ද? ධාරණාගයට වඩා බදු පදනම වැඩි නම් අඩු කළ හැකි తాවකාලික වෙනසක් නම් ඒකේ අනිත් පැත්ත නම් බදු වන తాවකාලික වෙනසක්. ඒ වත්කම් සම්බන්ධයෙන් වගකීම් සම්බන්ධයෙන් නම් ඕකේ අනිත් පැත්ත පුතා එච්චරයි. ධාරණාගයට වඩා බදු පදනම වැඩි නම් ඒක බදු වන తాවකාලික වෙනසක්. බදු වන తాවකාලික වෙනසක්. ධාරණාගයට වඩා බදු පදනම අඩුයි නම් ඒක අඩු කළ හැකි తాවකාලික වෙනසක්. අඩු කළ හැකි తాවකාලික වෙනසක්. තාම මේක චුට්ටක් මඤ්ඤම් වගේ. එහෙම මොකද මේක එහෙම ගිනුම් කරන ප්‍රවිද්‍යාවක් නෙමෙයි. ආදායම් බදු ගැනත් පොඩි අවබෝධයක් ඔලුවට ගිහිල්ලා කලබල වෙන්න වෙලාම් කියන්නේ ඒක. හරි මම හැම වෙලාවම කියන්නේ ඒක. එක පැත්තක් මතක තියාගත්ත නම් හරිනේ පුතා. වත්කම් වල මේක මතක තියාගන්න. ධාරණාගයට වඩා බදු පදනම වැඩි කියන්නේ අනාගතයේදී බදු වලට අපිට වාසියක් තියෙන්නේ. අඩු කළ හැකි తాවකාලික වෙනස. ඉතින් ඒකේ අනිත් පැත්ත වත්කම් මේකේ අනිත් පැත්ත වගකීම් වලට එන මේකේ අනිත් පැත්ත වගකීම් වලට එන. එච්චර. හරි සිම්පල්. හතරම ලියලා බලාගන්න. හරි. එහෙනම් ඔය ලියා ගන්න තැන වගකීම් කියලා ලියලා මෙහෙම දාගන්න. මේකත් දාගන්න. දැන් කතාව හරි. දැන් අපි අර 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙන ගමන් ඉන්නේ පුතා. 6 වෙනි ප්‍රශ්නෙට නේද? right. ඉහත తాවකාලික වෙනස බදු වන එකක්ද අඩු කළ හැකි එකක්ද කියන එකයි ඇහුවේ. බලන්නකොද?
මේ වත්කමක් සම්බන්ධයෙන් වත්කමක් සම්බන්ධ. මේක මොකද්ද? මේක මොකද්ද? ධාරණගේ 4.50යි. බදු පදනම ලක්ෂ 3යි. කොහොමද වෙලා තියෙන්නේ? මෙතනදී සමාන වෙලා තියෙනවා. ඒක වෙනසක් නැති හින්දා. වෙනසක් නැහැ නේද? වෙනසක් නැහැ. අන්තිම අවුරුද්දේ. right. වත්කමක්නේ ධාරණගේ වැඩි. බදු පදනමට වඩා ධාරණගේ වැඩි. අපි කියන මොකක්? එහෙනම් මේකට අපි කියන මොකක් කියලාද? බදු වන తాවකාලික වෙනසක්. taxable temporary differences. TTD. taxable temporary differences. මේකත් එහෙමයි. බදු පදනම 0යි ධාරණගේ ලක්ෂ 3යි. ධාරණගේ වැඩි. එහෙනම් බදු වන తాවකාලික වෙනසක්. ඊළඟ එකත් එහෙමයි. බදු වන తాවකාලික වෙනසක්. අන්තිම එක වෙනසක් නැහැ. ධාරණගයත් 0යි. බදු පදනමත් 0යි. වෙනසක් නැහැ. తాවකාලික වෙනසක් නැහැ එතන. නේද? right. හරි. එහෙනම් ප්‍රශ්න 6කට උත්තර දුන්නා. තව 4ක් තියෙනවා නේද? තව 4ක් තියෙනවා. හත එක් වර්ෂය අවසානයේ විලම්බිත බදු වත්කම වගකීම ගණනය කරන්න. right. එක් වර්ෂය අවසානයේ විලම්බිත බදු වත්කම හෝ වගකීම ගණනය කරන්න. වර්ෂය 1 2 3 4 తాවකාලික වෙනස අපි දැන් හැදුවා දාන්න ඕන පොතෙන් බලලා දාන්න ඕන පළවෙනි අවුරුද්දේ తాවකාලික වෙනස ලක්ෂ 3යි දෙවෙනි අවුරුද්දේ 1,50,000යි නෑ පළවෙනි අවුරුද්දේ ලක්ෂ 1.5යි දෙවෙනි අවුරුද්දේ ලක්ෂ 3යි තුන්වෙනි අවුරුද්දේ 1,50,000යි පළවෙනි අවුරුද්දේ 1,50,000යි දෙවෙනි අවුරුද්දේ ලක්ෂ 3යි తాවකාලික හතරවෙනි අවුරුද්දේ 1,50,000යි හතරවෙනි අවුරුද්දේ නෑ මේක මොන වගේ එකක්ද තාවකාලික වෙනස මේක බදු වන තාවකාලික වෙනසක් නේ මේක බදු වන ඕන තාවකාලික වෙනස බදු වන තාවකාලික වෙනස අපි බැලුවා කලින් තීරණය කරා මේ තාවකාලික වෙනස බදු වන තාවකාලික දෙක වෙනස්කම් වර්ග දෙකක් වෙන්න පුළුවන් එක්ක බදු වන තාවකාලික වෙනස අඩු කළ හැකි තාවකාලික වෙනස්කම් මේකේ තියෙන පුතා බදු වන තාවකාලික වෙනසක් හේතුව එහෙම බදු වන තාවකාලික වෙනසක් කියලා කිව්වද ඇයි බදු වන තාවකාලික වෙනසක් කියලා කිව්වේ මේ බදු පදනමට වඩා ධාරණගේ වැඩි බදු පදනමට වඩා ධාරණගේ වැඩි නමත්කමක අපි කියන බදු වන තාවකාලික වෙනසක් තාවකාලික වෙනස බදු වෙන එකක් නේ right අපෙන් ඇහුවේ විලම්බිත බදු වත්කම හෝ වගකීම් ගණනය කරන්න බදු අනුපාතය 130යි විලම්බිත බදු වගකීම විලම්බිත බදු වගකීම తాවකාලික වෙනස වැඩි කරනවා බදු අනුපාතය 130 45000යි දෙවෙනි අවුරුද්ද වෙද්දි ලක්ෂ 3 වැඩි කරනවා 130 90000යි තුන්වෙනි අවුරුද්ද වෙනකොට 1,50,000යි වැඩි කරනවා 130 45,000 හතරවෙනි අවුරුද්ද වෙනකොට තාවකාලික වෙනසක් නෑ පුතා ඕන නිකන් පෙන්නනවා විලම්බිත බදුවක් කීමක් අත්කමක් නැහැ මම නිකන් ඉක්මනින් කළා වගේ
නැවත කියනවා. මේ తాවකාලික වෙනස මොකක්ද කියලා ඉස්සෙල්ලා බලන්න. බදුවන తాවකාලික වෙනසක් නම් ඒ බදුවන తాවකාලික වෙනස බදු අනුපාතයෙන් වැඩි කරාම වෙනවා විලම්බීත බදු වගකීම. right. ඕක යටින් දැන් මේ හදපු එක යටින් නෝට් එකක් දාලා ලියා ගන්න. මම මේක ලස්සන නෝට් එකක් කාලෙටම බලන්න පුළුවන් කියලා. හරි. හරි. විලම්බීත බදු වගකීම සමානයි විලම්බීත බදු වගකීම සමානයි බදු වන తాවකාලික වෙනස වැඩි කිරීම බදු අනුපාතය right. විලම්බීත බදු වගකීම සමානයි බදුවන తాවකාලික වෙනස වැඩි කිරීම බදු අනුපාතය. right. ඇත්තටම මේ විලම්බීත බදු වගකීමෙන් පෙන්වන්නේ මොකද්ද දන්නවද? මේක හින විලම්බීතයි. විලම්බීත බදු වගකීමෙන් පෙන්වන්නේ ඇත්තට බදුවන తాවකාලික වෙනස් වීම අනාගතයේදී ගෙවීමට සිදුවන ආදායම් බද්ද. right. මේ తాවකාලික වෙනස නිසා අනාගතයේදී ගෙවීමට සිදුවෙන ආදායම් බද්ද. right. ඒ කියන්නේ දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දුන්නනේ මෙහෙම එකක්. මොකද්ද දුන්නේ? අපි ෂෙයා අඩු කරගෙන ගියපු තා අවුරුද්දට 1,50,000 ගානේ අවුරුදු 4. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දඩාංගල පැනලා කිව්වා අපි දෙනවා ඔයාලට 150ක ප්‍රාග්ධන දීම දෙකකින්. අවුරුදු දෙකකින්. අන්නේ විදියට අපි ඇක්සලරේටඩ් ඩිප්‍රිසියේෂන් එකක් හිමිකම් කිව්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. එයා ඉක්මනට දුන්නේ. ඒකේ ප්‍රතිඵලයේ විදියට අපිට අනාගතයේදී බදු ගෙවන්න වෙනවා වැඩිපුර. අනාගතේ වැඩිපුර බදු ගෙවන්න වෙනවා කියන්නේ මේ ගෙව්වට වඩා ගෙවන්න වෙනවා කියන්නේ නෙමෙයි. අනාගතයේදී අපිට මේ කරාට අඩු කරගන්න වෙන්නේ නැහැ. ප්‍රාග්ධන දීමනා අවුරුදු 4ට ෂේ 1.50 අඩු කරගත්තා. ප්‍රාග්ධන දීමනාව අඩු කරගන්න වෙන්නේ අවුරුදු දෙකෙන්. ඉතිරි අවුරුද්දකට ප්‍රාග්ධන දීමනාවක් නැහැ. එතකොට අර කලින් ලක්ෂ 3ක ප්‍රාග්ධන දීමනාව ගත්ත හින්දා ෂේ 1.50ක් කරනකොට ප්‍රාග්ධන දීමනාව ලක්ෂ 3 හේතුවෙන්. අන්න ඒ අනාගතයේදී ගෙවීමට කීම තමයි බදු වගකීම තමයි මේ තියෙන්නේ පුතා. right. ඒක තමයි විලම්බීත බදු වගකීම කියලා කියන්නේ. එහෙනම් විලම්බීත බදු වගකීම සමානයි බදුවන తాවකාලික වෙනස වැඩි කිරීම බදු අනුපාතය. මම වගේම ලස්සනට කොටුවල දාගන්න ඕනේ. right. ඒ වගේම එතන යටින් කොටුවක් දාලා ලියා ගන්න. ඒ වගේම එතන කොටුවක් දාලා ලියා ගන්න. විලම්බීත බදු වත්කම් සමානයි විලම්බීත බදු වත්කම් සමානයි අඩු කළ හැකි తాවකාලික වෙනස්කම් తాවකාලික වෙනස්කම් වැඩි කිරීම බදු අනුපාතය අඩු කළ හැකි తాවකාලික වෙනස්කම් වැඩි කිරීම බදු අනුපාතය. right. හරි. අපේ 7 වෙනි ප්‍රශ්නට අපි උත්තරයක් දුන්නා. 8 වෙනි ප්‍රශ්නේ ඇහුවා එක් වර්ෂය සඳහා විලම්බීත බදු වියදම ආදායම ගණනය කරන්න වැඩි. right. 8 වෙනි ප්‍රශ්නේ. අපි මෙතනනේ හිටියේ. right. මේතිය. අපි මෙතන හිටියේ පුතා. මේ ඉන්තිමේට හැදපු ගාන මෙහෙම తాවකාලික වෙනස බදු අනුපාතය වැඩි කියලා විලම්බීත බදු වගකීම ගත්තා. right. මේ ගානේ හැටියට පුතා පළවෙනි වර්ෂ අවසානයේදී විලම්බීත බදු වගකීම කීයද? 45000යි. right. හරි. ඕන්න ලියා ගන්නවා මෙතන. විලම්බීත
බදු වගකීම් වගකීම් හෝ වත්කම් ගිනුම් තැබීම විලම්බීත බදු වත්කම් හෝ වගකීම් ගිනුම් තැබීම right රූල් 12ක් විතර පල්ලෙහාට ගහගන්න පුතා ගිනුමක් අපි දැක්ක මේකේ තියෙන්නේ විලම්බීත බදු වගකීමක් තියෙන්නේ මේක බැලුවම වාට පෙවුනා විලම්බීත බදු වගකීමක් හේතුව බදුවන తాවකාලික වෙනසක් තමයි තිබ්බේ ඒක බදු අනුපාතයෙන් වැඩි කරාම විලම්බීත බදු වගකීමක් මේ ගිනුම නම් කරන්න විලම්බීත බදු වගකීම් ගිනුම විලම්බීත බදු වගකීම් ගිනුම විලම්බීත බදු වගකීම් ගිනුම right විලම්බීත බදු වගකීම් ගිනුම හරි දැන් පළවෙනි අවුරුද්ද වෙද්දී විලම්බීත බදු වගකීම් ගිණුමේ කීයක් තියෙන්න ඕනේද 45 දැනට කීයක්වත් තියෙනවද දැනට කීයක්වත් නෑ අපිට ගාණ විලම්බීත බදු වගකීම් ගිණුමේ ආරම්භක ශේෂය මෙච්චරයි කියලා දුන්නද නෑ right අපි හිතමු ඒක බිඳුවයි කියලා දැනට විලම්බීත බදු වගකීමක්වත් වත්කමක්වත් නෑ පළවෙනි වර්ෂයේ ආරම්භයේදී එහෙනම් පළවෙනි අවුරුද්දේ විලම්බීත බදු වගකීම් 45000ක් තියෙන්න ඕනේ අපි ඒක අඳුනගන්නේ පළවෙනි වර්ෂයේදී විලම්බීත බදුවක් කීම 45000ක් තියෙන්න ඕනේ. ආදායම් බදු වියදම් හර 45000යි විලම්බීත බදු වගකීම් ගිණුම මේක අපි මෙහෙමම දාගමු ඩබල් එන්ට්‍රි විලම්බීත බදු වියදම් ගිණුම හර 45000යි විලම්බීත බදු වගකීම් ගිණුම බැර 45000 right විලම්බීත බදු වියදම් ගිණුම හර 45000යි විලම්බීත වගකීම් ගිණුම බැර 45000 අපේ විලම්බීත බදු වගකීම පළවෙනි වසර අවසානයේදී 45000ක් තියෙනවා ඒක අපි හර කරනවා විලම්බීත බදු වගකීම් ගිණුමට විලම්බීත බදු වගකීම් ගිණුමට බැර කරනවා අපි තව ගිණුමක් ගහනවා තව ගිණුමක් ගහගන්න පුතා රූල් 6ක් 7ක් පල්ලෙහාට විලම්බීත බදු වියදම් ගිණුම කියලා අන්නේ ගිණුම හර කරනවා විලම්බීත බදු වගකීම් ගිණුම බැර විලම්බීත බදු වියදම් ගිණුම හර ඔන්නෝක තමයි ඩබල් එන්ට්‍රි right ඔන්න දිත්ත සටහන ලියා ගන්න ඕන. දිත්ත සටහන ලියා ගන්න. මේක ලස්සනට හදා ගන්න. මේක හදනකොට පුතා පිටු 10ක් විතරයි සමාන. හැබැයි මාර විදියට ක්ලියර් විලම්බීත බදු. මට විභාග ප්‍රශ්නයක් කරගෙන ඩක් ගාලා හදලා ඉවර බෑනේ. මට වාට දැනුම දෙන්න ඕනේ. මේක හරියට ඉගෙනගෙන යන්න ඕනේ. ගොඩක් අය හරියට දන්නේ නැති ගිණුම් කරන ප්‍රමිතියක්. right? ඒක මට චැලෙන්ජ් කරලා කියද හැකි. හරි. ඒතර පළවෙනි අවුරුද්ද ඉවරනකොට පුතා විලම්බීත බදු වගකීම් විදියට තියෙන්න ඕනේ කීයද? 45000ක්. මේ දැනට කීයක්වත් තිබ්බේ නැහැ. ප්‍රොවිෂන් එක. එහෙනම් අපි ප්‍රොවිෂන් එකක් කරන්න සිද්ධ වුණා. ප්‍රොවයිඩ් කරන්න 45000. LKS 12 පරිදි. right. ඒ ප්‍රතිපාදන කලේ LKS 37 නෙමෙයි. 37 ප්‍රතිපාදන නෙමෙයි. මේවා මොනවද? මේවා LKS 12 කියපු විලම්බීත බදු වගකීම්
ප්‍රතිපාදනයක් කරන්න ඕන කියපුවා 37 ඇති. LKS 12 කියන්නේ. LKS 12 කියන්නේ. LKS 12 කිව්වා. විලම්බිත බදු වගකීම් සඳහා වෙන් කරන්න. විලම්බිත බදු වගකීම් ගිණුම බැර කළා. විලම්බිත බදු වියදම් ගිණුම හරකලා. විලම්බිත බදු වියදම් ගිණුම හරකලා. right එතකොට පුතා ආරම්භයේ අවසානයේදී මේ විලම්බිත බදු වියදම් ගිණුම මාරු වෙනවා ලාභාලාභ ගිණුමට. මේක ලාභාලාභ ගිණුමට මාරු වෙනවා වියදමක් විදිහට. right මේක වගකීම් ගිණුමක් නේ. වගකීම් ගිණුමක් මේක තුලණය කරලා පළවෙනි වසර අවසානයේ 15ට ගෙන ගියා 45000යි. දෙවෙනි අවුරුද්දේ ඉදිරියට ගෙන යනවා 45000යි. දෙවෙනි අවුරුද්ද ඉදිරියට ගෙන යනවා 45000යි. right දෙවෙනි අවුරුද්ද ඉදිරියට ගෙන යනවා 45000යි. right ඊට පස්සේ බලන්න මම හෙමින් කරන්නේ දෙවෙනි අවුරුද්ද ඉවරනකොට විලම්බිත බදු වගකීම කියන්නේ 90000යි. පළවෙනි අවුරුද්ද වෙද්දී 45000යි. 90000යි. දැන් ගිහිල්ලා බලනවා. විලම්බිත බදු වගකීම් කියන්නේ 45000ක් තියෙනවා. විලම්බිත බදු වගකීම් 90000ක් වෙනවා. හැබැයි 90000ක් වෙන්න ඕනේ මේ අවුරුද්ද. එහෙනම් අපි දැනුත් අපි තව 45000ක් දාන්න. අඩමාන ණය වෙන් කිරීම මෙහෙම ඉගෙන ගත්ත චූටි කාලේ. අන්න ඒ වගේ 90000ක් වෙන්න නම් තව 45000ක් වෙන් කරන්න එපා. එහෙනම් ඔන්න තව විලම්බිත බදු වියදම් ගිණුමට හර කරනවා. විලම්බිත බදු වියදම් ගිණුමට හර කරනවා දෙවෙනි අවුරුද්ද 45000ක්. මෙතනට බැර කරනවා. විලම්බිත බදු වියදම් ගිණුමට හර වෙනවා 45000ක්. දෙවෙනි වසරේ විලම්බිත බදු වගකීම් ගිණුම කියලා. හරි. ඕක තමයි ඩබල් එන්ට්‍රිය. right දෙවෙනි අවුරුද්දේ. දෙවන වසරේ විලම්බිත බදු වියදම් ගිණුම හර 45000යි. විලම්බිත බදු වගකීම් ගිණුම බැර 45000යි. හරි. දැන් ඉතින් දෙවෙනි අවුරුද්ද ඉවර වුණාම වගකීම් ගිණුමක් නිපුතා වර්ෂය අවසානයේදී තුලණය කරලා දෙවෙනි අවුරුද්දේ පාගේ 90000යි. පාගේ 90000යි. තුන්වෙනි අවුරුද්ද ඉදිරියට ගෙන යනවා 90000යි. තුන්වෙනි අවුරුද්ද ඉදිරියට ගෙන යනවා 90000යි. මං කව රූල් 10ක් විතර වඩ ගහන්න කියලා. විලම්බිත බදු වියදම් ගිණුම මේක පුතා මාරු කරන කාලච්ඡේද අවසානයේදී ලාභාලාභ ගිණුමට 45000. මේක ලාභාලාභ ගිණුමට මාරු වෙනවා. right ඒකට අපි එන තුන්වෙනි අවුරුද්ද. තුන්වෙනි අවුරුද්ද බලන්න පුතා. තුන්වෙනි අවුරුද්ද වෙනකොට බදු වගකීම කියන තුන්වෙනි අවුරුද්ද වෙනකොට විලම්බිත බදු වගකීම 45000යි. අඩු වෙලානේ 90000 තිබ්බ එක 45000 වගකීම අඩු වෙලා නම් 90000ක් තියෙනවා නේද? දැන් තියෙන්න ඕන කීයද? අවුරුද්ද ඉවරනකොට 45000යි. ඔයාට තේරෙනවද දැන්? නේ මුලින් හිටියේ ගොනාසේ මීමාසේ තේරෙනවටක් ගාලා. දැන් තේරෙනවටක් ගාලා. තේරෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ. 45000ක් වෙන්න ඕනේද? 90000ක් තියෙනවා. ඔයාට මතක් වෙනවා අර අඩමාන ණය අදිවෙන් කිරීම වලදී අපි අඩු වෙනවනම් ලාභාලාභ කියන ආදායමක් වගේ. අන්න තුන්වෙනි අවුරුද්දේ විලම්බිත බදු වියදමක් ආදායමක් විදිහට 45000 බැර කරනවා විලම්බිත බදු ආදායම් ගිණුම. විලම්බිත
ආදායම් ගිණුමට බැර වෙනවා. තුන්වෙනි අවුරුද්දේ. විලම්බීත බදු වගකීම් කියලා 45000ක් එනවා. right ඇයි පුතා හතරවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද ඉවර වෙනකොට විලම්බීත බදුවක් කීම 45000ක් වෙන්න දැන් තුන්වෙනි අවුරුද්ද මේක තුලනේ ඉවරනකොට මේක තුලනේ කරනවා පුතා. පහලට ගෙන ගියා 45000යි තුන්වෙනි අවුරුද්දේ. හතරවෙනි අවුරුද්දේ ඉදිරියට ගෙන යනවා 45000යි. ඉදිරියට ගෙන යනවා 45000. ඊට පස්සේ තුන්වෙනි අවුරුද්ද ඉවරලා මේ විලම්බීත බදු ආදායම් ගිණුමක් මේකත් මාරු කරනවා තුන්වෙනි අවුරුද්දේ ලාභාලාභ ගිණුමට. ලාභාලාභ ගිණුමේ බැරට ලාභාලාභ ගිණුම බැර වෙනවා. හරි ලාභාලාභ ගිණුම බැර වෙනවා. හරි නේද? හරි ෂෝක්නේ. හතරවෙනි අවුරුද්දට එන ඇවිල්ලා බලනවා මේ ෂෙඩියුල්. හතරවෙනි අවුරුද්ද අවසානයේ විලම්බීත බදු වගකීම බිඳුවයි. හතරවෙනි අවුරුද්ද ඉවර වෙනකොට තාවකාලික වෙනස්කම් තිබෙන්න පුතා විලම්බීත බදු වගකීම් හෝ වත්කම් ඇති වෙන්න. right. ඔන්න හතරවෙනි අවුරුද්ද එහෙනම් මේක බිඳුවක් කරන්න ඕන. 45000ක් බැරපැත්තේ තියෙනවා. බිඳුවක් කරන්න ලාභාලාභ විලම්බීත ආදායම් ගිණුමට මාරු කරනවා කීයද 45000ක්. අන්න දැන් ශේෂය බිඳුවයි. ඔන්න ශේෂයක් නැහැ. ශේෂය පාගේ බිඳුවයි. ශේෂයක් නැහැ. විලම්බීත බදුවක් කීම් බිඳුවක් වෙන්න බෑ හතරවෙනි අවුරුද්දේ. එහෙනම් මෙතන හර කරා නම් විලම්බීත බදු ආදායම් ගිණුම බැර කරන්න උනා ඒ 45000 හතරවෙනි අවුරුද්දේ විලම්බීත බදු වගකීම් කියලා. ඩබල් එන්ට්‍රි කියන්නේ ලූකා පැසියෝලිගේ වැඩක් ඈ. right. ඒවා පුංචි දේවල්. ඒතර මේකත් හතරවෙනි අවුරුද්දේ ලාභාලාභ ගිණුමට බැර වෙනවා පුතා 45000. දැන් එක වසරේ ඉඳලා 4 වසර දක්වා අවුරුදු 4 පුරාවට විලම්බීත බදු ආදායම හෝ වියදම අඳුනගත්තානේ. විලම්බීත බදු ආදායම හෝ වියදම අඳුනගත්තා. පළවෙනි අවුරුද්දේ විලම්බීත බදු වියදමක් තිබ්බා. 3.4යි විලම්බීත බදු ආදායමක් තිබ්බා. right. ලොකු වැඩක් කරගෙන අපි යන්නේ මේ. ඊළඟ ප්‍රශ්නේ 9වෙනි ප්‍රශ්නේ. එක් වර්ෂය සඳහා බදු වියදම ගණනය කරන්න. හරි ෂෝක්. right. බදු වියදම ගණනය කරන්න. එක් වර්ෂ සඳහා බදු වියදම ගණනය කරන්න. 1 2 3 4 මම කිව්වා ඔයාට බදු වියදම කියන්නේ කෑලි තිනුක එකතුවක් කියලා. එහෙම කිව්වේ නෑනේ සර්. එහෙම කිව්වේ නෑනේ. එහෙම කිව්වද මම? මේ තියෙන්නේ නේ. එතනට ගිහලා බලන්න. වියදම කියන්නේ කෑලි තුනක්. මොනවද ඒ කෑලි තුන? ප්‍රවර්තන වර්ෂයේ බද්දට එකතු කරන්න හෝ අඩු කරන්න ඕනේ ඌන හෝ අතිබදුවෙන් කිරීමක් තිබ්බොත් ඊට පස්සේ තියෙනවා මෙන්න විලම්බීත බදු වියදම හෝ ආදායම කියන එකත් ගැලපුවාම තමයි එන්නේ මොකද්ද? බදු වියදම. දැන් වාට තියෙනවා කනෙක්ටිං ඩොට්ස් කොහොමද කරන්න කියලා. දැන් ටික යා කරගෙන යන හැටි. දැන් තෑරෙනවා. ඔන්න බදු වියදම ගණනය කරන්න යන්නේ එක් කාලච්ඡේදේ. ප්‍රවර්තන බද්ද කරන්ට් ටැක්ස් ප්‍රවර්තන බද්ද කිව්වුදා කාලච්ඡේදේ ලාභය මත ඒක මම ගණනය කරානේ කලින් ගණනය කිරීමේදී ප්‍රවර්තන වර්ෂයේ ලාභය මත බද්ද ගොඩාක් කලින් ගණනය කරේ ප්‍රවර්තන ලාභය මත බද්ද මේ තියෙන්නේ ප්‍රවර්තන බද්ද කරන්ට් ටැක්ස් එක
පළවෙනි අවුරුද්දේ 2,55,000 ඊළඟ අවුරුද්දේ 3,45,000 2.55යි 3.45යි 3.45යි 2.55යි පළවෙනි අවුරුද්දේ 2,55,000 ප්‍රවර්තන බද්ද 2,55,000 තුන්වෙනි අවුරුද්දේ 3,45,000 හතරවෙනි අවුරුද්දේ 3,45,000 ඌණ බදු ඌණ හෝ අදිබදු වෙන් කිරීම. එහෙම එකක් නෑ පොදා මේ ගානේ ඌණ බදු අදිබදු වෙන් කිරීම මොකුත් තිබෙන්නේ නැහැ. ඊට පස්සේ විලම්බීත බදු වියදම ආදායම ආදායමක් තිබ්බොත් බදු වියදමෙන් අඩු කරනවා. ප්‍රවර්තන බද්දෙන් අඩු කරනවා අපි කාලච්ඡේදේ බදු වියදම ගද්දි. right අන්න බදු වියදම විලම්බීත බදු වියදම බලන්න දැන් මට බලන්න ඕනේ දැන් ඔයාලට ඉස්සෙල්ලා මම පෙන්නුවා මේ විලම්බීත බදු වියදම පළවෙනි අවුරුද්දේ තියෙන විලම්බීත බදු වියදම ලාභාලාභ ගිණුම හරවුණා නෙමෙයි ලාභාලාභ ගිණුම හරවුණා පළවෙනි අවුරුදු දෙකේම තියෙන විලම්බීත බදු වියදම 45,000ක බදු වියදම එන එක එකතු කරා වියදම ප්‍රවර්තන බදු වියදමට එකතු කරා දෙවෙනි අවුරුද්දේ බලන්න තුන්වෙනි අවුරුද්දේ විලම්බීත බදු ආදායමක් ඒක ලාභාලාභ ගිණුම බැර වෙනවා කියන වියදම් වලින් අඩු වෙන්න ඕනි පුතා. right දැන් එකතු කරලා බලන්න බදු වියදම ලක්ෂ 3යි බදු වියදම ලක්ෂ 3යි 3.45යි වියදම ආදායමක් ආව 45,000ක් මාර ලස්සනයි නේද විලම්බීත බදු දැන් බලන්න බදු වියදම ලක්ෂ 3යි අවුරුදු 4ම බැරි වෙලාවත් මේ විලම්බීත බදු කියන එක ගැලපුවේ නැත්තම් නේද විලම්බීත බදු කියන එක ගැන හිතුවේවත් නැත්තම් විලම්බීත බදු ගැන හිතුවේවත් නැත්තම් ප්‍රවර්තන බද්ද මේ බලන්න එක එක ගණන් තිබෙන්නේ ප්‍රවර්තන බද්ද එහෙනම් බදු වියදම විතර ගන්න වෙන්නේ right දැන් තමයි පොයින්ට් එකට එන්නේ right දැනුයි අපි achievement එකට එන්න හදන්නේ 10 වෙනි ප්‍රශ්නේ එක් එක් කාලච්ඡේදයේ සඳහා බදු පසු කාලච්ඡේදයේ ලාභය ගණනය කරන්න කියලා කාලච්ඡේදයේ ලාභය ගණනය කරන්න කියලා කියනවා right බදු පෙර ලාභය ඔයාට මතකයි ගිණුම් කාලච්ඡේද 4ම බදු පෙර ලාභය තිබ්බේ කීයද මිලියනයි හෙන දිග ගානක් නේ අපෝ එපා වෙනවනේ බදු පෙර ලාභය කීයද ඒක මාර ලස්සනයි පුතා වුණා බදු පෙර ලාභය ආදායම් බදු කියලා දැන් කීයද දාන්නේ ආදායම් බදු කියලා වියදම කීයද දාන්නේ ආදායම් බදු කියලා දාන්නේ කීයද ආදායම් බදු කියලා දාන්නේ පුතා විලම්බීත බද්ද ගලපපු එක කාලච්ඡේද තුනේම ලක්ෂ 3 කාලච්ඡේද තුනේම ලක්ෂ 3යි
කාලච්ඡේදේ ලාභය නැත්නම් බදුපසු ලාභය කාලච්ඡේදේ ලාභය දැන් කියන්නේ කාලච්ඡේදේ ලාභය කියලානේ පීරියඩ් ප්‍රොෆිට් ෆොර් ද පීරියඩ් කියලානේ ලක්ෂ 7යි 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 ඒත් සර් මොකුත් උනේ නෑනේ. හැබැයි එක දෙයක් පෙවුනාට මොකද්ද? බදු පෙරලාභයේ සමාන වුණා කාලච්ඡේද හතරෙම. රයිට්? ඒ වගේම කාලච්ඡේද හතරෙම බදු පසුලාභයත් සමාන වුණා. මොකද කාලච්ඡේදේ මේ ගිනුම් කරන ලාභයයි බදු කටයුතු සඳහා වන ලාභය අතර එකම වෙනසට හේතු වුණේ අර දීපල පිරියත උපකරණයේ කතන්දරේ විතරයි කියලා කිව්වා. අන්න ඒකයි පොයින්ට් එක පුතා මෙතන ගන්න තිබ්බ. බැරි වෙලාවත් විලම්බීත බදු සඳහා ගිනුම්ගත කරේ නැත්තම් මෙන්න මේ වැඩේ වෙන්නේ පුතා. මෙන්න මේ වැඩේ වෙන්නේ. ගිනුම් කරේ නැත්තම් බදු පෙරලාභය මිලියනයයිනේ. මිලියනයයිනේ. අඩු කළා බදු. ප්‍රවර්තන බද්දවා දැක්ක පළවෙනි එකේ 255000යි. දෙවෙනි පීරියඩ් එකේ 255000යි. තුන්වෙනි එකේ 345000යි. 3,45,000. බැරි වෙලාවත් මේක දාගන්න එපා. දාගත්තත් නිකන් දාගන්න. කාලච්ඡේදේ ලාභය. හතයි 45යි හරි. 6,55,000යි. අපි විලම්බීත බදු සඳහා ගිණුම් කරේ නැත්නම් කාලච්ඡේද ලාභයේ මේ විදිහට වාර්තා වෙයි. මේක පොඩි ප්‍රශ්නයක් පුතා. පොඩි නෙවෙයි ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ලැයිස්තුවත සමාගම් වල කොටස් හිමියෝ තීරණ ගන්න මේක දිහා බලලා. එතකොට අපි ලාභාංශ වගේ දිහා බලගන්නෙත් මේක දිහා බලලා. එතකොට මේ කාලච්ඡේදී ඉන්න අය හරි සතුටුයි. මේ කාලච්ඡේදී කොටස් හිමියෝ හරි සතුටුයි. මේ කාලච්ඡේදී කොටස් හිමියන්ට මොකද වෙන්නේ? ඕ. එයාලා සතුටු නෑ. එයාලගේ ලාභය අඩුයි. කොහෙවත් නැති එකක් හින්දා. මොකක් අර ප්‍රාක්තන දීමන දුන්න විදිහ වෙනස. తాවකාලික වෙනසක් හින්දා ඒක අන්න පුතා ඒක නැති කරන්න තමයි LKS 12 ආවේ. LKS 12 වෙලා හරි ලස්සන ගිණුම් කරන ක්‍රමයක් කියා දුන්නා. ඔයා ගිණුම්කරණය කරන්න ඕනේ මොනවද? විලම්බීත බදු වගකීම් සඳහා. ඔයාගේ ආදායම් බදු වියදම කියලා කියන්නේ වාගේ ආදායම් බදු වියදම ප්‍රවර්තන බද්ද විතරක් නෙමෙයි. විලම්බීත බදු වත්කම් සහ වගකීම් ගලපන්න ඕනේ. LKS 12 ආවේ ඒකට. එහෙනම් තේරෙනවද LKS 12 කියන ගිණුම් කරන ප්‍රමිතිය වැදගත්කම? එයා ඇවිල්ලා මේ වියදම සමාන වුණා. බදු වියදම සමාන වුණා. මොකද ගිණුම් කරන ලාභය සමානයිනේ පුතා. ගිණුම් කරන ලාභය සමානයි. බදු පෙරලාභය සමානයි. එතකොට ආදායම් බදු වල කතන්දරේ හින්දා බදු පසු ලාභය වෙනස්. ඒ කාලීන කොටස් හිමියන්ට වාසියක් අවාසියක් ඇති කරලා. අන්න ඒක නැති කරලා ලස්සනට ගිණුම් කරණය හැඩගැස්සුවා LKS 12 ඇවිල්ලා. නේද? හරි ලස්සන ප්‍රමිතියක් LKS 12. දැන් තනියම හිතන්න. දැන් මේ ගාන නැවත මුල ඉඳලා කරන්න පුතා. මේ ගාන නැවත මුල ඉඳලා කරන්න. මේක ලස්සන ගාන. මේක මුල ඉඳලා කරන්න. එතකොට මම හිතනවා විලම්බීත බදු සම්බන්ධ ගිණුම්කරණයේ තුල 75% ඉවර කරා පුතා.
මම තව වීඩියෝ එකකින් අභ්‍යාස ටිකක් හදනවා කෙලින්ම විභාග මට්ටමේ ගණන් ටිකක් ඊළඟ වීඩියෝ එකකින් කරනවා. එතකොට විලම්භීත බදු සම්බන්ධයෙන් මං හිතනවා තවදුරටත් ගැටලු නැති වේවි කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ මුණ ගැහමු. සිද්ධාර්ථ. ආයිබෝවන්.